Hi guys, අදත් පටන් ගන්න යන්නේ Liquid Show. හැබැයි වෙනස්ම තැනක ඉඳන් තමයි අද පටන් ගන්න යන්නේ. ඔයාලට මේ පස්සෙන් පේනවා මේ තියෙන්නේ ගුණ අයියගේ බජව් දාන කාමරේ ෆොටෝ එකක්. අපි හැමෝම දන්නවා ගුණ අයියගේ බජව් දාන කාමරේ කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ බාර් එකකට අද අපි ඇවිල්ලා ඉන්නේ. හැබැයි මේ බාර් එක ගැන කතා කරනවා නම් මේ බාර් එක තියෙන බිල්ඩින් එක 1860 කාලයකට පවන අතීතයකට දිව යන අතීතයක් තියෙන බිල්ඩින් එක තමයි ඇවිල්ලා ඉන්නේ. ඒකම තමයි ගුණයගේ බජව් දාන කාමරේ තිබිලා තියෙන්නේත් මෙතන. ඉතින් බජව් දාන්න කලින් ඉස්සෙල්ලා ෂොට් එකක් දාලා ඉන්න ඕනි. පොඩ්ඩක් බීලා ඉන්න ඕනි. පල්ලයට ගිහිල්ලා බීලම බජව්ව පටන් ගමු. ඔයාලට බැලුව බැලමටම පේනවා අද අපි කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියන එක. කොළඹ WTC එක ඉස්සරහා තියෙන level 4 කියන බාර් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ගුණයගේ බජව් දාන කාමරේ මේ වෙද්දි level 4 කියන බාර් එක රෙස්ටුරන්ට් එක වෙලා තමයි මේ වෙද්දි තියෙන්නේ. අතන මේක level 4 කියන්න හේතු කාරණා දෙකක් තියෙනවා. එකක් මේක 4 වෙනි තට්ටුවේ තියෙන්නේ. අනිත් එක මේක different concept 4කට. ඒ කියන්නේ එකින් එකට වෙනස් concept 4කට තමයි මේ රෙස්ටුරන්ට් එක මේ කට්ටිය බාර් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් එතනින් එහාට ගිහිල්ලා අද කතා කරන්න ලික්විඩ් ෂෝ එකේ කතා කරන්න යන දේ ගැන කතා කරන්න අපි මේ කට්ටියගේ බාර් එකට යමු. Women drink wine, men drink beer, gentlemen drink whiskey. අද කතා කරන්න යන්නේ විස්කි ගැන. අපි දන්නවා විස්කි කියන්නේ ගොඩාක් ලොකු මාතෘකාවක්. ඉතින් ඒකේ අද ඉතාම සුළු කරුණු ටිකක් කතා කරන්න තමයි ලික්විඩ් ෂෝ එකත් එක්ක ඔයාලා එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ වගේ දේවල් ඔයාලට ඉගෙන ගන්න කැමති නම් දැනගන්න කැමති නම් අමතක කරන්න එපා ලික්විඩ් ෂෝ එක subscribe කරලා තියාගන්න, bell icon එකත් click කරන්න. හැම වෙලේම අලුත් එපිසෝඩ් එකක් ඔයාට ආපු ගමන් දැනගන්න පුළුවන්. මම අනුරාධ දිසානායක. අද කතා කරමු විස්කි ගැන. විස්කි ගැන කතා කරද්දී විස්කි වර්ග ගොඩක් තියෙනවා. ඇමරිකන් විස්කි, බර්බන් විස්කි, ටෙනිසි විස්කි, කැනේඩියන් විස්කි, ජැපනීස් විස්කි, ස්කොච් විස්කි. මේ වගේ ගොඩක් විස්කි වර්ග තියෙනවා. ඉතින් අද ඒ වුණාට අපි කතා කරන්න යන්නේ ස්පෙસિෆික් විස්කි එකක් ගැන. අපේ ලංකාවේ වෙඩින් එකක් එහෙම නැත්නම් බර්ත්ඩේ පාටි එකක් මොකක් හරි සෙරමනියක් ආපු ගමන් අපි යූස් කරන්නේ විස්කි. අපිට විස්කිත් එක්ක ඒ වගේ කල්චර් එකක් හැදලා තිනවා. අපි ගොඩාක් වෙලාවට අපි බලාගෙන ඉන්නේ අපිට ඒ වගේ දෙයක් අපේ අනිවාර්යෙන් තියෙන ඔකේෂන් එකකට උත්සව අවස්ථාවකට අපි පාවිච්චි කරන්න බලන් ඉන්නේ විස්කි. ඉතින් ඒකින්ද ඔයාලා ගොඩාක් වෙලාවට විස්කි බීලා ඇති මේ වෙද්දිමත් ඔයාලා try කරලා ඇති. ඉතින් අද අපි කතා කරන්නේ කොහොමද මේ විස්කි හරියට බොන්නේ, ඒ වගේම අපි වැඩියෙන්ම පාවිච්චි කරන විස්කි මොනවද, ඒ විස්කි ගැන දැනගන්න තමයි කතා කරන්න යන්නේ. ඉතින් අද අපි තෝරගත්තේ කතා කරන්න ස්කොච් විස්කි. මීට කාලෙකට කලින් මගේ වැඩසටහන් වලත් මම කියලා තියෙනවා මගේ පෞද්ගලිකවම කැමති ලික එක තමයි වොඩ්කා කියලා. ඒත් කාලයක් යද්දී මම විස්කි ගැන වැඩිදුර අධ්‍යාපනය ලබන්න ගත්තට පස්සේ විස්කි ගැන ඉගෙන ගත්තට පස්සේ මගේ ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඇත්තටම මම ගොඩක් කලාවට try කරා ඊට පස්සේ විස්කි මට පුළුවන් හැම අවස්ථාවකම විස්කි ගන්න. ඇත්තටම ඒක අර අපි සම්මත විදිහට බලාපොරොත්තු වෙන වෙරවීම නැත්නම් අපි අර හැම වෙලේම අපි බීලා බලාපොරොත්තු වෙන වෙරවීමට එහා ගිය වින්දනයක්, ඒකේ තියෙන ෆීලිං එකක්, එහෙම නැත්නම් දිවට දැනෙන රහක් ගැන මට හොයාගන්න පුළුවන් වුණා මේ විස්කි හරහා. ඉතින් ඒකින්ද මම අද තීරණය කරා අද අපි කතා කරන්න යන්නේ විස්කි ගැන. අපි මේ වෙද්දී ඉන්නේ how to drink කියන එපිසෝඩ් සීරීස් එකේ. ඉතින් අද අපි යන්නේ කොහොමද මේ ස්කොච් විස්කි බොන්නේ කියලා බලන්න. ලික්විඩ් ෂෝ එකත් එක්ක ඔයාලා ගොඩක් කල් එකතුලා ඉන්න කෙනෙක් නම් ඔයාලා දන්නවා මේ වෙනකොටත් විස්කි හදන්නේ ධාන්‍ය එහෙම නැත්නම් බාර්ලි යොදාගෙන ඒක වුඩන් බැරල් එහෙම නැත්නම් ලී බැරල් ඇතුලේ ඒක මැචුර් කරලා ඩිස්ටිල් කරාට පස්සේ ඒක මැචුර් කරලා තමයි විස්කි නිෂ්පාදනය කරනු ලබන්නේ. ඉතින් ඒකම තමයි මේ අද අපි කතා කරන්න හදන අනිත් විස්කි වලට වඩා ටිකක් වෙනස් ස්කොච් විස්කි ගැන කතා කරන්න හදන්නේ. ස්කොච් විස්කි ගැන කතා කරද්දී ස්කොච් විස්කි නිෂ්පාදනය කරන්නේ
ස්කොට්ලන්ඩ් එහෙම නැත්නම් එංගලන්තයට මහා බ්‍රිතාන්‍යයට අයිති ප්‍රාන්තයක් තමයි මේ ස්කොට්ලන්ඩ් කියන්නේ. ඉතින් අපි කතා කරොත් ඉංග්ලන්ඩ්, එතනින් එහාට ගියාම වෙල්ස්, එතනින් එහාට ගියාම නෝර්ත් අයිලන්ඩ්, ඒ වගේම තමයි ස්කොට්ලන්ඩ්. මේ ස්කොට්ලන්ඩ් මේ කටියට තියෙන ප්‍රාන්ත තමයි මේවා. මේ ස්කොට්ලන්ඩ් කියන ප්‍රාන්තය තමයි විශේෂයෙන්ම නිෂ්පාදනය කරනු ලබන්නේ මේ ස්කොච් විස්කි. මේ විස්කි නිෂ්පාදනය කරන ස්කොට්ලන්තයේ ප්‍රධාන කොටස් පහකට බෙදා වෙන් කරන්න පුළුවන්. හයිලන්ඩ්, ලෝලන්ඩ්, ස්පේසයිඩ්, ඉලේ, අයිලන්ඩ් කියන කොටස් පහේ තමයි මේ විස්කි නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේ ප්‍රදේශවල නිෂ්පාදනය කරන විස්කි එකින් එකට වෙනස් ගුණාංග වලින් අපිට දක ගන්න නැත්නම් අපිට රස විඳින්න පුළුවන්. ඒ වගේම තමයි මේ ප්‍රදේශවලට එක බ්‍රෑන්ඩ්, ආවේනික බ්‍රෑන්ඩ්ස් වලින් තමයි මේ කට්ටිය මේ විස්කි නිෂ්පාදනය කරනු ලබන්නේ. ඉතින් මේ එක ප්‍රදේශයක දැන් අපි කොටස් පහකට මේ ස්කොට්ලන්තේ බෙදපු කොටස් පහකට බෙදපු ප්‍රදේශ වලින් එක ප්‍රදේශයක නිෂ්පාදනය කරන බ්‍රෑන්ඩ් අපි ගත්තොත්, අපි උදාහරණයක් විදිහට කිව්වොත් අපි හයිලන්ඩ් ප්‍රදේශයේ නිෂ්පාදනය කරන බ්‍රෑන්ඩ් ගත්තොත් ඒ බ්‍රෑන්ඩ් කීපයක් තිබ්බත් ඒ බ්‍රෑන්ඩ් එකින් එකට ගොඩාක් වෙලාවට සමානකමක් දක්වනවා. මේ අපි සඳහන් කරපු ස්කොට්ලන්තයේ බෙදා දක්වපු කොටස් පහේ තවත් අපි කොටස් පහේ නිෂ්පාදනය කරන විස්කි තවත් කොටස් පහකට අපිට බෙදා දක්වන්න පුළුවන්. එකෙන් එකක් තමයි සිංගල් මෝල්ට් විස්කි. සිංගල් මෝල්ට් කියන්නේ එක බාර්ලි වර්ගයකින් සිංගල් මෝල්ට්, ඒ කියන්නේ එක බාර්ලි වර්ගයෙන් එක වහලක් යට. එහෙම නැත්නම් වන් රූප් විස්කි කියලා අපි මේවා හඳුන්වනවා. ඒ කියන්නේ එකම අස්වැන්නක් එකම තැනක නිෂ්පාදනය කරලා එකම ස්කාගාරයක් ඇතුලේ නිෂ්පාදනය කරන විස්කි අපි සිංගල් මෝල්ට් විස්කි, කියන්නේ බාර්ලි මගින් නිෂ්පාදනය කරන විස්කි සිංගල් මෝල්ට් විස්කි විදියට හඳුන්වනවා. ඒ වගේම තමයි අපි එතනින් එහාට ගියාම සිංගල් ග්‍රේන් විස්කි. සිංගල් ග්‍රේන් කියන්නේ එක බාර්ලි නෙවෙයි, එක ධාන්‍යයක්. අර විදිහම තමයි එකම වහලක් යට නැත්නම් එකම ස්කාගාරයක් තුල එකම පැඩි ෆීල්ඩ් එකම නැත්නම් එකම අස්වැන්නක් නෙලාගෙන එකම ධාන්‍ය වර්ගයෙන් නිෂ්පාදනය කරන එකක් අපි හඳුන්වනවා සිංගල් ග්‍රේන් විස්කි කියලා. එතනින් එහාට ගියාම තුන්වෙනි වර්ගය තමයි වැටඩ් විස්කි. වැටඩ් විස්කි කියන්නේ ඒ කට්ටිය පියෝ මෝල්ට්, ඒ කියන්නේ පිරිසුදු පියුරිෆයිඩ් කරන ලද දාන් බාර්ලි යොදාගෙන නිෂ්පාදනය කරන එක තමයි අපි වැටඩ් මෝල්ට් කියලා හඳුන්වනු ලබන්නේ. හතරවෙනි එක තමයි බ්ලෙන්ඩඩ් ග්‍රේන් විස්කි කියන්නේ. ඒ කියන්නේ ධාන්‍ය වර්ග කීපයක් එකට එකතු කරලා නිෂ්පාදනය කරන විස්කි මේ බ්ලෙන්ඩඩ් ග්‍රේන් විස්කි විදියට හඳුන්වනවා. ඊළඟට අපි කතා කරන්න යන කාරණාව, ඒ කියන්නේ අද අපි කතා කරන්න යන මාතෘකාව බ්ලෙන්ඩඩ් ස්කොච් විස්කි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ පස්වෙනි වර්ගය, ඒ කියන්නේ බ්ලෙන්ඩඩ් ස්කොච් විස්කි. ඉතින් මේ බ්ලෙන්ඩඩ් ස්කොච් විස්කි ගැන කතා කරද්දී මේ බ්ලෙන්ඩඩ් ස්කොච් විස්කි තමයි අපි ගොඩාක් වෙලාවට අපේ රටේ නැත්නම් අපේ කාතරත් ප්‍රචලිත ජනප්‍රිය. අපේ කාතරත් සුලභව, එහෙම නැත්නම් මං හිතනවා මේ විස්කි බීලා නැති කෙනෙක් නැතුව ඇති තරම් ලංකාවේ. අපි සාමාන්‍යයෙන් දන්න ජොනි වෝකර් බ්ලැක් රෙඩ් ලේබල්, බ්ලැක් ලේබල්, ඩබල් බ්ලැක්, බ්ලූ, එතනින් ගියාම ග්‍රීන් ලේබල්, මේ වගේ හැම එකක්ම මේ විස්කි ගණයට තමයි වැටෙන්නේ. චිවාස් රීගල්, වැට් 69, ෆේමස් ගවුස් මේ වගේ විස්කි වුණත් අයත් වෙන්නේ මේ බ්ලෙන්ඩඩ් ස්කොච් විස්කි කියන කැටගරි එකට. බ්ලෙන්ඩඩ් ස්කොච් විස්කි නිෂ්පාදනය කරන අපි කලින් සඳහන් කරපු හතරම, ඒ කියන්නේ ස්කොට්ලන්තයේ නිෂ්පාදනය කරන ප්‍රධාන විස්කි වර්ග හතරම එකට මික්ස්ටර් කිරීමෙන් තමයි මේ බ්ලෙන්ඩඩ් ස්කොච් විස්කි නිෂ්පාදනය කරනු ලබන්නේ. ඉතින් ගොඩාක් වෙලාවට ඒ අය කියනවා, ගොඩාක් වෙලාවට මේ හැම ඩිස්ටිලර් කෙනෙකුට, මේ හැම හදන කෙනෙකුටම ඒ කට්ටියට සීක්‍රට් රෙසිපි, එහෙම නැත්නම් රහසිගත වට්ටෝරු 15ත් 40ත් අතර ප්‍රමාණයක් තියෙනවා. ඒ එකතු කරලා තමයි මේ කට්ටිය, ඒ කට්ටියකින්න මාස්ටර් බ්ලෙන්ඩර්, එයා තමයි මේ විස්කි නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේ වට්ටෝරු එකින් බ්‍රෑන්ඩ් එකට චිවාස් රීගල්, ජොනි වෝකර්, ඩිවාස් මේ එකින් එකට වෙනස් වෙනවා. ඉතින් ඒවා අවුරුදු ගාණක් ඒ විදිහටම මේ සීක්‍රට් රෙසිපි පැවතගෙන එනවා. ඒක තීරණය කරන්නේ මොන රෙසිපියද පාවිච්චි කරන්න මේක නිෂ්පාදනය කරන්න කියලා තීරණය කරනු ලබන්නේ මේකේ ඉන්න මාස්ටර් බ්ලෙන්ඩර් තමයි තීරණය කරනු ලබන්නේ. විස්කි නිෂ්පාදනය ඉස්සෙල්ලාම ආරම්භ වෙලා තියෙන්නේ 12 වන ශතවර්ෂයේ. රෝමන්ස්ලා තමයි මේ විස්කි නිෂ්පාදනය කරන තාක්ෂණික ක්‍රමය, ටෙක්නික්ස් හොයාගෙන තියෙන්නේ රෝමන්ස්ලා. එතනින් එහාට ගියාම 13 වෙනි සියවසේ වෙද්දි තමයි විස්කි ස්කොට්ලන්තේ නැත්නම් අද අපි කතා කරන ස්කොච් විස්කි නිෂ්පාදනය ආරම්භ වෙලා තියෙන්නේ 13 වෙනි සියවසේ
වශයෙන්. මේ කට්ටිය මේක හඳුන්වලා තියෙන්නේ උස්කි බේතේ. ඒ කියන්නේ ස්කොට්ලන්තයට ආවේනික ගේලි කියන භාෂාවෙන් උස්කි බේතේ කියලා තමයි මේ කට්ටිය මේක හඳුන්වලා තියෙන්නේ. කාලයක් යද්දී බටහිර රටවල් මේක විස්කි කියන නමට පරිවර්තනය වෙලා තියෙනවා. ඒකම තමයි මේ ගේලි කියන භාෂාවෙන් උස්කි බේතේ. ඒ කියන්නේ ජීවය සඳහා ජලය. ඒ ජලය කියන නාමය තමයි ඔවුන් ගේලි කියන භාෂාවෙන් විස්කි වලට ලබා දීලා තියෙන්නේ. ඉතින් තවදුරටත් මේ ස්කොච් විස්කි ගැන කතා කරද්දී අපි ඒක නිෂ්පාදනය කරන ක්‍රමය ගැන කිව්වා. දැන් මේ විස්කි අපි සාමාන්‍යයෙන් දන්න කාරණාව තමයි වයින් වලට බෝතල් කරාට පස්සෙත් ඒකට ජීවයක් තියෙනවා. හැබැයි විස්කි වලට එහෙම ජීවයක් නැහැ. ඒක ජීවයේ තියෙන්නේ නැත්නම් ඒක යම්කිසි පරිණාමනයක් සිද්ධ වෙනවා නම් ඒක සිද්ධ වෙන්නේ විස්කි මැචුවර් කරන. එහෙම නැත්නම් අපි කල් තියා ගන්න පාවිච්චි කරන බැරල් එක ඇතුලේ විතරයි. බෝතල් කරායින් පස්සේ ඒකට කිසිම ජීවයක් එතනින් එහා කිසිම ප්‍රොසෙස් එකක් වෙන්නේ නැහැ. ඒ උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි මේ විස්කි බෝතලේ අවුරුදු 12ක් පරණ කරලා බැරල් එකක් ඇතුලේ එතනින් එහාට අපි බෝතල් කරලා අවුරුදු 100ක් තිබ්බත් ඒ විස්කි එක ඒ විදිහටම තමයි තියෙන්නේ. ඒකේ කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි විස්කි එකක් පාවිච්චි කරද්දී අපි අහලා තියෙනවා නැත්නම් අපිට දැනගන්න ලැබිලා තියෙනවා විස්කි එකක් පාවිච්චි කරද්දී අපි කරන්න ඕනේ හොඳම ක්‍රමය විස්කි එක ඒ වෙලාවේ බීලා ඉවර කරන එක. ඒකට හේතුව තමයි දැන් අපි මේක පාවිච්චි කරලා මේකෙන් භාගයක් අරගෙන අපි ඒ භාගයේ ඉතුරු ටික ඔක්සිඩයිස් වෙන්න නැත්නම් ඒකේ වායුව පිරෙන්න තිබ්බොත් ඒ විස්කි එක ගොඩාක් වෙලාවට රසය පොඩ්ඩක් අඩු වෙන්න එහෙම නැත්නම් මේකේ තියෙන ක්වොලිටි එක බාල වෙන්න ගොඩාක් වෙලාවට බලපානවා. ඉතින් ඒකෙන්ද හොඳම කාරණාව තමයි ඔයාලා ගෙදර විස්කි එකක් බොනවා නම් ඒක බාගේ බෝතලයකට එහෙම නැත්නම් වායුව රැඳෙන්නේ නැති විදිහට ඒක අවශ්‍ය ප්‍රමාණයට දාලා ගන්න එක ගොඩාක් වෙලාවට කරන්න පුළුවන්. වෙන රටවල් වල ගොඩාක් කට්ටිය ඩිකෙන්ඩර්ස් පාවිච්චි කරනවා. ඒකෙන් අවශ්‍ය ප්‍රමාණය අරගෙන ඊටු ප්‍රමාණය පරිස්සම් කරගන්න. එහෙම නැත්නම් ඒකේ ක්වොලිටි ඒ විදිහට තියාගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි අපි කොහොමද විස්කි එකක් ගබඩා කරන්නේ. එහෙම නැත්නම් අපි ගෙදර ගෙනාවන් පස්සේ ඒක තියෙන තැන එහෙම නැත්නම් කොයි විදිහේ තැනකද අපි තියන්න ඕනේ. අතන ගොඩාක් වෙලාවට අපි විස්කි එකක් හිරු එළිය වැටෙන තැනක එහෙම නැත්නම් ගොඩාක් වෙලාවට උෂ්ණත්වයේ වැඩි තැනක කීයටවත් ඒක අපි ගබඩා කරන්න හොඳ නැහැ. ඒක ගොඩාක් වෙලාවට ඒකේ රහට එහෙම නැත්නම් ඒකේ කලර් එකට ගොඩාක් වෙලාවට ලොකු ඩැමේජ් එකක් එකතු කරනවා. අපි හිරු එළිය තියෙන තැනක විස්කි එකක් ගබඩා කරොත් ඒකේ අපේ කලර් එක පේඩ් වෙනවා. ඒ වගේම රහ ප්ලාස්ටික් රහක් වගේ ගන්න බලනවා. ඒකින්ද අපි ගොඩාක් වෙලාවට මේක කාමර උෂ්ණත්වයේ හිරු එළිය වැටෙන්නේ නැති තැනක තමයි අපේ විස්කි අපි ගබඩා කරලා තියන්න ඕනේ. ඒ වගේම තමයි විස්කි ඩිස්ටිල් කරද්දී එහෙම නැත්නම් විස්කි නිස්සාරණය කරද්දී පෙරද්දී ඒකට ඔක්සිජන් ගොඩාක් වෙලාවට බලපාන සාධකයක්. ඉතින් මේ ඔක්සිජන් වලින් මේකට ප්‍රෝරර් ඇරෝම එකක් ඒ කියන්නේ යම්කිසි මල් සුවඳක් මේකට එකතු කරනවා. ඒ වගේම තමයි ඒකට එක්සොටික් ෆෘට් ෆ්ලේවර් එකක්. ඒ කියන්නේ ඝර්ම කලාපීය පළතුරු රසයක් මේකට එකතු කරනවා මේ ඔක්සිජන් කියන දේ වලින් ඔක්සිජන් කියන දේ. ඒ වගේම තමයි හැබැයි මේක ඩිස්ටිල් කරලා ඉවර වුණාට පස්සේ කියන්නේ අපි භාවිතයට ගද්දී ඇත්තටම ඔක්සිජන් මේක අපිට හානි කරන්න පුළුවන් මේකේ රසයට. ගොඩක් වෙලාවට අපි මේක ඕපන් කරාට පස්සේ මේක හොඳට ටයිට් වෙන්න. ඒ කියන්නේ අපි මූඩිය වහන්න ඕනේ. එහෙම නැත්නම් මේක අපි බීපු ප්‍රමාණයට අපි එකතු කරන බීපු ප්‍රමාණයට සමාන අපි භාගයක් බිව්වා නම් මේක අපි භාගේ බෝතලයකට දාලා හොඳට ටයිට් වෙන්න වහලා තියන්න ඕනේ. එතකොට මේ ඔක්සිඩයිස් වෙන එක එහෙම නැත්නම් එතනින් වෙන හානිය අපිට අවම කරගන්න හැකියාව ලැබෙනවා. අපි සමස්තයක් වශයෙන් විස්කි ගැන අපි කතා කරලා දැන් ආයෙත් අපි ස්කොච් විස්කි වලට ආපුවාම ස්කොච් බ්ලෙන්ඩඩ් විස්කි වලට ආවා. මේ ස්කොච් බ්ලෙන්ඩඩ් විස්කියක් අනිවාර්යෙන් 140ක අවම ඇල්කොහොල් ස්ට්‍රෙන්ත් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේක ස්කොච් බ්ලෙන්ඩඩ් විස්කියක් වෙන්න අවුරුදු 3කට වඩා වැට් එක එහෙම නැත්නම් මේ අපි කතා කරන ලී ගුදමක මේක අවුරුදු 3කට වඩා පරණ වෙලා තියෙන්න ඕනේ. ඒක ස්කොච් විස්කි වල නීතියක්. ඒක ස්කොච් විස්කියක් වෙන්න ඕන. ඉතින් ඒ ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඊළඟට මේ මැචුරේෂන් ප්‍රොසෙස් එකත් එක්ක ඒ කියන්නේ මේක අවුරුදු කීයක් ඉන්නවද කියන එකත් එක්ක මේ විස්කියේ තත්ත්වය තීරණය වෙනවා. මේ විස්කි අපි කතා කරන ලී බැරල් වල එහෙම නැත්නම් ගුදම් වල වැට් වල ගත කරන කාලයත් එක්ක කොටස් 3කට මේ විස්කි බෙදා දක්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් අවුරුදු 12ට වඩා අඩු නම් ඒ විස්කි එක අපි හඳුන්වන්නේ රෙගියුලර් විස්කි එකක් විදියට. මේ අපි දකින රෙඩ් ලේබල් ඒ වගේ විස්කි අවුරුදු 12ට වඩා අඩුයි. ඉතින් ඒක අපි රෙගියුලර් විස්කි එකක් විදියට හඳුන්වන්න පුළුවන්. ඊළඟට තමයි ඩිලක්ස් විස්කි. ඩිලක්ස් විස්කි කියන්නේ අවුරුදු 12ත් අවුරුදු 18ත් අතර කාලයක් මේ බැරල් වල ඉන්න විස්කි. ග්ලෙන් ෆිනිෂ් වගේ අපි දන්න ගොඩක් බ්‍රෑන්ඩ් මේ විදිහට අපිට මේ ඩිලක්ස් විස්කි ගණයට ගන්න පුළුවන්. ඒ වගේට තමයි
ප්‍රීමියම් සුපර් විස්කි. මේ ප්‍රීමියම් සුපර් විස්කි අවුරුදු 18ට වඩා වැඩි කාලයක් මේ බැරල් වල මැචුරේෂන් වෙලා එහෙම නැත්නම් බැරල් එකක් ඇතුලේ ඉඳලා තමයි බෝතලයට එන්නේ. ඒක අපිට හඳුන්වන්න පුළුවන් ප්‍රීමියම් සුපර් විස්කි එකක් විස්කි විදිහට මේ අවුරුදු 18ට වඩා බැරල් වල තියෙන විස්කි අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් අද අපි ස්කොච් විස්කි ගැන ගොඩක් දේවල් ඔයාලා නොදන්න ගොඩක් දේවල් දැනගත්තා. මීට වඩා ගොඩාක් දේවල් ඒ ගැන තියෙනවා. ඒත් මම හිතනවා ඔයාලට වැදගත් වෙයි කියලා හිතන දේවල් ටික තමයි මම මේ ඉදිරිපත් කරේ. ඊළඟ කාරණාව දැන් අපි යන් කොහොමද මේ විස්කි බොන්නේ කියලා බලන්න. මල්ලි තව ෂොට් එකක් දෙන්න. ඕකේ. හරි. මේක තමයි අපි දන්න ක්‍රමය. නැත්නම් අපි සාමාන්‍යයෙන් විස්කි බොන ක්‍රමය. අපි වෙඩින් එකකට ගියාත් එහෙම නැත්නම් අපිට කොහේ හරි විස්කි බොන්න හම්බ වුණාත් ඒක කට පිරෙන්න අයිස් දාලා ඊට පස්සේ කොකා කොලා නැත්නම් මොකක් හරි සෝඩා එකක් එක්ක අපි ඒක බොන එක තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. අසේල මේක මේ නොදැන කරා නෙවෙයි අසේල හරි ක්‍රමය දන්නවා. ඒක තමයි දැන් මේ විදිහ තමයි සාමාන්‍යයෙන් අපි ගන්න ක්‍රමය. අතරම ඔයාට මං කිව්වොත් මේ ක්‍රමය ගොඩක් වැරදි ක්‍රමයක්. මේකෙන් ඔයාගේ විස්කි එක විනාශ වෙනවා කියලා ඔයා විශ්වාස කරනවද? උනාට ඒක තමයි ඇත්ත. මේ මෙච්චර කාලයක් මේක බැරල් එක්ක ඉඳලා මේක ග්‍රේන් වලින් හරි එහෙම නැත්නම් මෝල්ට් වලින් හරි හදලා මේක ඩිස්ටිල් කරලා අපි අතට අන්තිම ප්‍රොඩක්ට් එකක් විදිහට සමහරට මේක ඉන්නේ අපිට අවුරුදු 20ක් විතර පහු වෙලා. ඉතින් එහෙම හම්බ වෙච්ච විස්කි එක අපි මේ විදිහට අයිස් කියුබ් දාලා ඒ වගේ මේ වගේ මොකක් හරි සෝඩා එකක් එහෙම නැත්නම් ඒ වගේ මේ වගේ කෝක් එකක් නැත්නම් මොකක් හරි පැණි බීම එකක් මේකට හලලා අපි මේක විනාශ කරගන්නවා. ඉතින් මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රමයක්. අද අපි කතා කරන්න යන්නේ මේ ක්‍රමය එහා ගිය මේක හරියටම බොන ක්‍රමය ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. සාමාන්‍යයෙන් අපි ෂොට් ග්ලාස් එකක් තමයි පාවිච්චි කරන්නේ විස්කි බොන්න. සාමාන්‍යයෙන් හැබැයි මේක ඉන්ටර්නැෂනලි නැත්නම් සම්මත විදිහට අපි ලෝකේ මිනිස්සු පාවිච්චි කරන විදිහ නැත්නම් මේ විස්කි වලට සම්මත ග්ලාස් එක තමයි කපීට ග්ලාස් එක කියන්නේ. අතරම මේක ගොඩක් වෙලාවට මේ කපීට ග්ලාස් එකකට ගොඩාක් සමාන ග්ලාස් එකක්. බට් මේක කපීට ග්ලාස් එකක් නෙවෙයි. ඒක මම කියන්න ඕනි. හැබැයි මට ඒක ලංකාවේ මාකට් එකේ හොයාගන්න තිබ්බේ නැති නිසා තමයි මම මේක පාවිච්චි කරන්නේ. මේක ගොඩාක් වෙලාවට ඒකට ගොඩාක් සමාන ග්ලාස් එකක්. ඊළඟට අපි මේකට එක කරන්නේ අපි මේ කපීට ග්ලාස් එකට අපිට අවශ්‍ය ප්‍රමාණය ගොඩක් වෙලාවට 25ක් ml එහෙම නැත්නම් ml 50ක් අපි මේක එකතු කරගන්නවා. මේ විදිහට එකතු කරගත්තම ඊළඟට ඔයාලා කල්පනා කරනවා ඇති අපි මේකට කෝක් නැත්නම් ස්ප්‍රයිට් එහෙම නැත්නම් අපි සුපුරුදු අර අපි දාන චේස දාන්න නැත්නම් අපි ඒකට මොකද්ද එකතු කරන්න කියන දේ. ඇත්තටම අපි ඊළඟට මේකට එකතු කරන්නේ අපිට දාන්න පුළුවන් මිනරල් වෝටර්. ගොඩක් වෙලාවට අපිට හැම පැත්තකින්ම සයිඩ් එෆෙක්ට් එක ගොඩක් වෙලාවට අඩු දේ තමයි වතුර කියන්නේ. සාමාන්‍යයෙන් අපි කෝක් එහෙම නැත්නම් එතනින් එහා ගියාම අපි මේ පැණි බීම පාවිච්චි කරනවා නම් මේ පැණි බීම වල අපිට දවසට අවශ්‍ය සීනි ප්‍රමාණයට වඩා ගොඩක් ලොකු සීනි ප්‍රමාණයක් අපිට තියෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් මත්පැන් වලින් අපේ ශරීරයට අහිත කරයි කියලා අපි ඒක දන්නවා. හැමෝම දන්න කාරණාවක්. ඒක හැමෝම දැනුවත් කරනවා. හැබැයි කවුරුත් අපිට දැනුවත් කරන්නේ අපි පාවිච්චි කරන එදිනෙදා පාවිච්චි කරන බීම වල තියෙන සීනි ප්‍රමාණය. ලෝකේ තියෙන ලොකුම ඇඩික්ෂන් එකක් තමයි සුගර් ඇඩික්ෂන් එක කියන්නේ සීනි ඇඩික්ෂන් එක. ඒ කියන්නේ සීනි වලට තියෙන ඇබ්බැහිවීම. ඉතින් මේ ඇබ්බැහිවීම හරි නීතිගතයි. ඒක නෛතික රාමුවක් ඇතුළත තමයි ඇබ්බැහිවීම තියෙන්නේ. ඇත්තටම අපි නොදන්නවා වුණාට හෘදයාබාධ පිළිකා එතනින් එහාට ගියාම දියවැඩියාව වගේ රෝග වලට මේ ඇඩික්ෂන් එක ගොඩාක් වෙලාවට බලපානවා. අපේ අද රෝහල් වල තියලා තියෙන තරම් වාට්ටු පිරලා තියෙන්නේ මෙම රෝග හින්දා. ඉතින් ඒකට ප්‍රධාන හේතුවක් තමයි අපි පාවිච්චි කරන මේ කෘත්‍රිම නිෂ්පාදනය රිෆයින්ඩ් sugar එහෙම නැත්නම් අපි කෘත්‍රිම නිෂ්පාදනය කරපු සීනි. ඉතින් මේ සීනි භාවිතය අඩු කරොත් අපිට ගොඩාක් වෙලාවට මේ අහිතකර තත්ත්වයට මේකෙන් වන අහිතකර තත්ත්වයට වඩා ගොඩක් ලොකු අහිතකර තත්ත්වයක් සීනි වලින් උදා වෙනවා. ඒක අවම කරන්න අපි වතුර පාවිච්චි කරොත් අපිට ගොඩාක් වෙලාවට අපේ ශරීර සෞඛ්‍යය ගොඩාක් කාලයක් හොඳට තියාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් මේක පාවිච්චි කරන්නේ වතුර. ඒක සම්මත ක්‍රමය. ඒක ස්කොච් විස්කි, ස්කොච් බ්ලෙන්ඩඩ් විස්කි එකක් පාවිච්චි කරනවා නම් ඒකට පාවිච්චි කරන්න ඕනි වතුර. ඉතින් ඒකින්ද අපි මේකට වතුර ඩ්‍රොප් 2-3ක් එකතු කරගන්නවා. මේකට වතුර එකතු කරායින් පස්සේ වෙන්නේ මේක අපි 100ට
35කට වගේ ඩයිලූට් වෙනවා. ඒ කියන්නේ සැර බාල වෙනවා. අපිට එතනින් එහාට පාවිච්චි කරන්න පුළුවන්. අපේ දිවට දරා ගන්න පුළුවන් ලෙවල් එකකට. එතනින් එහාට ගියාම තමයි මේ විස්කි අපි විස්කි වලට වඩා වතුර බරයි. මේ වතුර බර නිසා වතුර පල්ලෙහාට ගිහිල්ලා විස්කි උඩට එනවා. එතකොට මේ විස්කි වල තියෙන ඇරෝමා එක, ෆ්ලේවර් එක අපට හොඳින් දැනෙන්න ගන්නවා මේ වතුරත් එක්ක ඩයිලූට් වුණාම. ඉතින් මේකට මේ එකතු කරන ජලය, මේ එකතු කරන ඩ්‍රොප් දෙක තුනට ස්කොට්ලන්ත ජාතිකයන් එහෙම නැත්නම් ස්කොච් කට්ටිය මේකට හඳුන්වන්නේ ටියර්ස් ඔෆ් ඒන්ජල්. ඒ කියන්නේ දේවදූතියගේ කඳුළු විදිහට තමයි ඒ කට්ටිය මේක හඳුන්වන්නේ. ඉතින් මේ විදිහට තමයි අපි හරි විදිහට විස්කි පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඔයාලට හොඳට බලා ගන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට ඔයා බය වෙන්න පුළුවන් අනේ කොහොමද අපි මේක මෙච්චර සැර දෙයක් ගන්නෙ කියලා. ඇත්තටම මේක හරි ගොඩක් වෙලාවට මේ අර මේකේ රසය විඳින්න පුරුදු වුණොත්, ඒ කියන්නේ මේ විස්කි වල තියෙන ෆ්ලේවර් එකට ඔයා පුරුදු වුණොත් ඔයාට බොන්න වෙන්නේ ඇත්තටම වතුරත් එක්ක. ඉතින් ඒක ඔයාට කිසිම අමාරු ගතියක් දැනෙන්නේ නැහැ. වාට එක සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒකම තමයි දැන් අපි කතා කරපු how to drink episode වල හැම එකම අපි ඒ ලිකේකට ගැලපෙන ගන්න ඕනි ආහාර ගැන කතා කරා. ඒ වගේම තමයි විස්කිත් එක්ක කතා කරාදී විස්කි අපිට ගත්තට පස්සේ ගොඩක් වෙලාවට අපිට ලොකු ඇපටයිසින්, එහෙම නැත්නම් අපිට ගොඩක් වෙලාවට ලොකු ආහාර රුචිකත්වයක් අපිට ලැබෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේක මේ බිෆෝ මීල් එක කියන්නේ ගොඩක් කට්ටිය පුරුදු වෙලා ඉන්නවා මේක ආහාර ගන්න කලින් විස්කි අරගෙන බොන්න. ඉතින් මේකට අපි ගොඩක් වෙලාවට සජෙස්ට් කරන්නේ වෙනදා වගේම ඔයාට ප්‍රෝටීන් වැඩි මීල් එකක් ගන්න පුළුවන් නම් මේකෙන් එකතු වෙන කාබ්ස් ඊට පස්සේ ඒ දෙක ගන්න ප්‍රෝටීන් එක මේක බැලන්ස් කරන්න පුළුවන්. ඒකින්ද අද අපි ඕඩර් කරලා තියෙනවා චිකන්, ඒ වගේම ෆිෂ්. මේ අපි කතා කරන්න ඕනේ level 4 රෙස්ටෝරන්ට් එකේ කෑම ගැන කතා කරොත් ඇත්තටම ගොඩක් හොඳ රසවත් ආහාර ඒ කට්ටිය පිළිගන්නවා. ඔයාලටත් ආවොත් ඒක try කරන්න පුළුවන්. ඊළඟට ඔයාලා බලනවා ඇති අපි මේ අද විස්කි ගැන කතා කරා. ඒත් එක්කම කොක්ටේල් එකක් විස්කිත් එක්ක හදන්නේ නැද්ද කියන එක. ඉතින් අද අපි ඒකට මම අද කොක්ටේල් එකක් හදන්න යන්නේ. මේ level 4 එකේ ගොඩක් talented barman කෙනෙක් ඉන්නවා අසේල කියලා. ඉතින් අපි අසේලට invite කරනවා අපිට මේ කොක්ටේල් එකක් හදලා පෙන්නන්න මේ විස්කිත් එක්ක යන එකක් කියලා. ඉතින් අසේල ලෑස්ති වෙලා ඉන්නේ විස්කි සව කියන කොක්ටේල් එක හදන්න. ගොඩක් famous කොක්ටේල් එකක්. ඉතින් අපි අසේලට ඉන්වයිට් කරනවා මේ විස්කි සව කොක්ටේල් එක හදලා පෙන්නන්න කියලා. මේකේ මුලින්ම අපි egg white එක විතරයි දාගන්නේ. egg white එක 25 ml sugar, 25 ml fresh lime juice, and blended scotch whiskey. අද පාවිච්චි කරන්නේ black label. මේක තමයි අපි ගෙදර ඉඳන් ඕගොල්ලන්ට හදාගන්න පුළුවන් සිම්පල්ම කොක්ටේල් එකක්. whiskey shower, egg white, lime juice, sugar syrups and whiskey 50 ml with shake. සිම්පල් කොක්ටේල් එකක් ඕගොල්ලොත් ගෙදර අත්හදා බලන්න. එහෙනම් අපි අදට ගිහින් එන්නම් ලිගර් ෂෝ එකෙන්. ඕගොල්ලන්ට තවත් මෙවැනි ලස්සන කොක්ටේල්, අලුත් කොක්ටේල් හදාගන්න බලාගන්න ඉන්ග්‍රීඩියන්ට්ස් එක්ක ආස නම් channel එක subscribe කරන්න. ඊට අමතරව පහලින් තියෙන bell icon එක click කරන්න. එහෙනම් අපි ගිහින් එන්න.